ආයුබෝවන් දුවේ 2022 ගිණුම්කරණයේ පන්ති වැරදි නිවැරදි කිරීම වල 7 වෙනි ඔන්ලයින් එකත් එක්කයි අපි මේ එක් වෙලා ඉන්නේ. ඔයගලන්ට පසුගිය ඔන්ලයින් එකෙන් අපි ලබා දුන්නා අභ්‍යාස කිහිපයක්. ඒකේ ඉස්සෙල්ලාම අභ්‍යාස ටික සාකච්ඡා කිරීම තමයි අපි අද මේ ඔන්ලයින් එකෙන් සාකච්ඡා කරන්නේ. බලන්න ඒකේ ඔයාලට දීලා තියෙනවා නිබන්ධනයේ අභ්‍යාසාංක 5 theory question number 5. බලන්න ඒකේ දීලා තියෙනවා ඔයාට වැරදි 4ක් පිළිබඳව. ඒ වැරදි 4 දීලා ඔයාගෙන් ඉල්ලනවා වැරදි නිවැරදි කිරීමට අදාළ ජර්නල් සටහන් ටික. දැන් මම මේ වෙනකොට මේ වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් ටික ලියලා ඇති ගන්න පොත අරගෙන හරිද ලියාගමු මේක චෙක් කරගමු මේ ගානේ උත්තරේ. එතකොට යම් කෙනෙක් ඒ ගානේ උත්තරේ හදපු නැති අය ඉන්නවා නම් අඩුපාඩු ටික සම්පූර්ණ කරගන්න හදපු නැති අය ඉන්නවා නම් ඊටාම ඉක්මනින් පොදු ජර්නලයක් රූල් කරගන්න. ඔන්න බලන්න පළවෙනි එක. ණය ගැතියෙකු විසින් ආපසු යොපු 1000ක භාණ්ඩ අදාළ ගිණුම් දෙකෙහිම හරට සටහන් වෙලා. අදාළ ගිණුම් දෙකෙහිම හරට සටහන් වෙලා. දරුවා ආපසු එවුවනම් ඔයා හිතන්න ඩබල් එන්ට්‍රි වෙන්නේ මොකද්ද? ආපසු එවුම් ගිණුම හර ණය ගැති පාලන හෙවත් වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමට බැර වෙනවා. මේකට හර වෙලා 1000ක් මේකට බැර වෙනවා 1000ක්. මේක තමයි නිවැරදි දිත්ත සටහන වෙන්න ඕනේ. මේක තමයි නිවැරදි දිත්ත සටහන වෙන්න ඕනේ. හැබැයි උදන් කියන්නේ මොකද්ද? ගිණුම් දෙකේම හර පැත්තට දාලා. දැන් මේකේ හර පැත්තට දැම්මට අවුලක් නෑ මේකේ හරි. හැබැයි මේකෙත් හර පැත්තට දාලා තියෙන්නේ මේ 1000. මේක වැරදි ඇත්තටම. මේක දාන්න ඕනේ මොන පැත්තේද? බැර පැත්තේ. නමුත් දාලා තියෙන්නේ මොන පැත්තේද? හර පැත්තේ. එහෙනම් නිවැරදි කරන්න මොකද කරන්න ඕනේ? ණය ගැති පාලන හේවත් වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමට මොනව කරන්න ඕනේද? බැර කරන්න ඕනේ. හැබැයි ළමයි මම කියලා දීලා තියෙනවා ගියසතේත් කියලා දුන්නා. හර කළ යුතු දෙයක් බැර කළොත් හරි, බැර කළ යුතු දෙයක් හර කළොත් හරි. එහෙම නැත්නම් සරල භාෂාවෙන් කියනවා නම් පැත්ත මාරු වෙලා තියෙනවා නම් නිවැරදි කරද්දි මොකද කරන්න ඕනේ කිව්වේ? ආන් වටිනාකම වගේ දෙගුණයක් වෙන්න ඕනේ. එහෙනම් කොහොමද මේක වෙන්න ඕනේ? මේ ගිණුමට බැර වෙන්න ඕනේ. කොහෙටද එහෙනම් හර වෙන්න ඕනේ? ආන් හරි අවිනිශ්චිත ගිණුම. ලියන්න පොදු ජර්නලේ එහෙම නැත්නම් ලියුවනම් චෙක් කරගන්න. අවිනිශ්චිත ගිණුම හර. අවිනිශ්චිත ගිණුම හර රුපියල් 2000යි. ණය ගැති පාලන ගිණුම බැර. එහෙම නැත්නම් වෙළඳ ලැබී යුතු දෑ පාලන ගිණුම බැර. රුපියල් 2000යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. පාලන ගිණුමට හර කිරීමේ වරද. පාලන ගිණුමට හර කිරීමේ වරද. නිවැරදි කිරීම. පාලන ගිණුමට හර කිරීමේ වරද නිවැරදි කිරීම. හර කිරීමේ වරද නිවැරදි කිරීම. ඊළඟ එක. 2. ඒ කියන්නේ B1. රුපියල් 8000ක විකුණුම් ඉන්වොයිසිය විකුණුම් ජර්නලයේ සටහන් කරලා තියෙන්නේ 800ක් විදියට. ළමයි විකුණුම් ඉන්වොයිසියකින් කියවෙන්නේ මොකද්ද? මොන විකුණුම්ද? ආන් හරි ණයට විකුණුම්. ළමයි ණයට විකුණුම් 8000ක් පොත්වල ලියලා තියෙන්නේ කීයක් විදියටද? 800ක් විදියට. කීයක් අඩුවෙන්ද ලියලා තියෙන්නේ? 7200ක් අඩුවෙන් ලියලා තියෙන්නේ. එහෙනම් දරුවෝ ගිණුම් දෙකේම දාලා තියෙන්නේ 7200ක් අඩුවෙන් නේද? එහෙනම් නිවැරදි කරන්න මොකද කරන්න ඕනේ? ඒ 7200 නැවත සාමාන්‍ය විදියට මොනව කරන්න ඕනේද? සටහන් කරන්න ඕනේ. මට කියන්න දරුවෝ ආපසු යොමු සටහන් කරන ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? ආපසු යොමු සටහන් කරන ඩබල් එන්ට්‍රිය වෙන්නේ මොකක්ද? සෝරි. ණය විකුණුම් සටහන් කරන ඩබල් එන්ට්‍රිය වෙන්නේ මොකද්ද? ණය ගැති පාලන ගිණුමට මොකද වෙන්නේ?
හර වෙලා කොහෙටද බැර වෙන්නේ? විකුණුම් ගිණුම බැර. ලියන්න. ණය ගැති පාලන ගිණුම හර. විකුණුම් ගිණුම බැර. ණය ගැති පාලන ගිණුම හර. විකුණුම් ගිණුම බැර. විකුණුම් ගිණුම බැර. සංලක්ෂය ලියන්න. ණයට විකුණුම් අඩුවෙන් ගැනීමේ වරද. ණයට විකුණුම් අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. ඊළඟ එක තුන්වෙනි එක. රුපියල් 2400ක රක්ෂණ ගාස්තු ගෙවපු එක. මුදල් පාලන ගිණුමේ විතරයිලු දාලා තියෙන්නේ. පමණක් සටහන් කර ඇත. ඒ කියන්නේ ළමයි රක්ෂණ ගාස්තුව ගෙවුවා නම් මොකද්ද වෙන්නේ දරුවෝ? රක්ෂණ ගාස්තුව ගෙවුවා නම් වෙන්නේ රක්ෂණ ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. ඔය කියන්නේ මුදල් පාලන ගිණුමේ විතරයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ මොන ගිණුමකට දාලා නැත්ද? රක්ෂණ ගිණුමට දාලා නැහැ. මට එහෙනම් දරුවෝ ඩබල් එන්ට්‍රි මොකද්ද වෙන්නේ කියන්න? රක්ෂණ ගිණුමට මොනවා වෙන්න ඕනේද? හර වෙලා කොහෙටද බැර වෙන්න ඕනේ? අවිනිශ්චිත ගිණුම. ලියන්න. රක්ෂණ ගිණුම හර අවිනිශ්චිත ගිණුම බැර. රක්ෂණ ගිණුම හර අවිනිශ්චිත ගිණුම බැර. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. රක්ෂණ ගිණුමට රක්ෂණ ගාස්තු ගෙවීම රක්ෂණ ගිණුමට නොගැනීමේ වරද නිවැරදි කිරීම. නොගැනීමේ වරද නිවැරදි කිරීම. හතරවෙනි එක. ලැබූ පොලිය. ළමයි ලැබූ පොලිය ඩබල් එන්ට්‍රි වෙන්නේ මොකක්ද? මේ බාන බෝඩ් එක. ලැබූ පොලිය ලැබුණා නම් ළමයි ගිණුම් දෙකක් ඕනේ. එකක් මුදල් පාලන, අනිත් එක ලැබූ පොලිය. කොහොමද එන ලැබූ පොලිය වල ඩබල් එන්ට්‍රි වෙන්නේ? මුදල් පාලන ගිණුම හර වෙලා ලැබූ පොලිය ගිණුමට බැර වෙනවා. මුදල් පාලන හර ලැබූ පොලිය බැර. කොච්චරද වෙන්න ඕනේ? 2200යි. මෙහෙමනේ වෙන්න ඕනේ. මේක හරියට ලියලාලු. නමුත් මේගොල්ලෝ මොකද කරලා තියෙන්නේ? වෙන ගිණුමකට දාලා තියෙන්නේ. මොකද්ද වෙන ගිණුම? ගෙවූ පොලි කියලා වැරදි ගිණුමකට මොනවා කරලාලුද? හර කරලා තියෙන්නේ. මේක වැරදි. මේක දාලා නැහැ. මේක වැරදි පැත්තට දාලා. එහෙනම් ළමයි නිවැරදි කරන්න මොකද කරන්න ඕනේ? මේකෙන් අයින් කරන්න එපා. මේකෙන් අයින් කරන්න නම් ගෙවූ පොලි ගිණුමට මොනවා කරන්න ඕනේද? බැර කරන්න ඕනේ. හරි එක තමයි මොන ගිණුමටත් බැර කරන්න ඕනේද? ලැබූ පොලි වලටත් බැර කරන්න ඕනේ. එතකොට දෙකකට බැර වෙනවා. එහෙනම් ළමයි දෙකකට බැර වෙනවා නම් කොහෙටද ඒක හර වෙන්න ඕනේ? අවිනිශ්චිත ගිණුම. ලියන්න. අවිනිශ්චිත ගිණුම හර රුපියල් 4400යි. අවිනිශ්චිත ගිණුම හර රුපියල් 4400යි. 4400යි. ලැබූ පොලි බැර 2200යි. බැර කියලා ලියන්නේ නෑ වචනේ. ලැබූ පොලි බැර 2200යි. ගෙවූ පොලි බැර 2200යි. බැර සටහන් දෙකයි. දැන් හර සටහන ලියලා බැර සටහන් දෙක ලියද්දි පොඩ්ඩක් ඉස්සරහින් ලියන්නේ. හර ගාන ලිව්වා, බැර ඒවා දෙක ලිව්වා. හර එකේ කෙලවරේ හර කියලා ලියන්න ඕනේ. සංලක්ෂය ලියන්න. මොකද උනේ ඩබල් එන්ට්‍රි නැවත කියන්න. අවිනිශ්චිත ගිණුම හර 4400යි. ලැබූ පොලි බැර 2200යි. ගෙවූ පොලි බැර 2200යි.
සංලක්ෂය ලියන්න ලැබූ පොලිය ගෙවූ පොලී ගිණුමට හර කිරීමේ වරද ගෙවූ පොලී ගිණුමට හර කිරීමේ වරද ගෙවූ පොලී ගිණුමට හර කිරීමේ වරද නිවැරදි කිරීම දැන් තී ගිණුමක් ගහ ගන්න අවිනිශ්චිත ගිණුම ඉල්ලනවා තී ගිණුමක් ගහ ගන්න අවිනිශ්චිත ගිණුම ඉල්ලනවා තී ගිණුමක් ගහ ගන්න අවිනිශ්චිත ගිණුම තී ගිණුමක් ගහ ගන්න අවිනිශ්චිත ගිණුම දැන් අපි බලමු ලියපු ජර්නල් සටහන් වල අවිනිශ්චිත තියනවාද කියලා. ළමයි පළවෙනි එකේ අවිනිශ්චිත තිබ්බද? ඔව්. මොන පැත්තේ තිබ්බේ? හර පැත්තේ. ණයගති පාලන කියලා මේ උඩම රුල ලියන්නේ නැහැ. ණයගති පාලන කියලා 2000යි. දෙවෙනි එකේ අවිනිශ්චිත තිබ්බද? නෑ තිබුණේ නෑ. තිබුණේ නෑ. තුන්වෙනි එකේ තිබ්බද අවිනිශ්චිත? ඔව්. මොන පැත්තේද තිබ්බේ? බැර පැත්තේ. රක්ෂණ කියලා 2400යි. ඊළඟ එකේ තිබ්බද අවිනිශ්චිත? ඔව්. මොන පැත්තේද තිබ්බේ? හර පැත්තේ. හර පැත්තේ තිබ්බේ. මොනවද තිබ්බේ හර පැත්තේ? ලද පොලී කියලා සහ ගෙවූ පොලී කියලා. ලද පොලී කියලා සහ ගෙවූ පොලී කියලා. කීය බැගින්ද? 2200 බැගින්. ලද පොලී සහ ගෙවූ පොලී කීය බැගින්ද? 2200 බැගින්. එතකොට මේ පැත්ත වැඩි 6400යි. ඒක මේ පැත්තෙත් දාගන්න. ඒකෙන් 2400ක් ගියාම මෙතෙන්ට එනවා කීයක්ද? 4000ක්. මේක ලියන්න ඉදිරියට ගෙන ගියා කියලා රුපියල් 4000ක්. ඉදිරියට ගෙන ගියා කියලා රුපියල් 4000ක්. රුපියල් 4000ක්. ඒක හරිද කියලා බලන්නේ කොහොමද? ඔයාට උඩම වාක්‍යය දීලා තියෙනවා රුපියල් 4000ක් අවිනිශ්චිත ගිණුමේ බැර පැත්තේ තිබුණා කියලා. ඔය තියෙන්නේ 4000 තමයි. ඉක්මනින් ලියා ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ලියා ගන්න. ලියාගත්තේ නැති කෙනෙක්. ඒ අපි සාකච්ඡා කරලා ඉවරුනේ නිබන්ධනයේ ප්‍රශ්නාංක 5 පිළිබඳව. එදා හෝම්වර්ක් දුන්න නිබන්ධනයේ ප්‍රශ්නාංක 5. ඊළඟට තියෙනවා නිබන්ධනයේ ප්‍රශ්නාංක 6 පිළිබඳවයි අපි කතා කරන්න යන්නේ. නිබන්ධනයේ ප්‍රශ්නාංක 6. නිබන්ධනයේ ප්‍රශ්නාංක 6. රෝල් කලේ නැති අය ඊටාම ඉක්මනින් පොදු චැනලයක් ගහ ගන්න. පළයන් රෝල් 10ක් 12ක් තියෙන්න. ප්‍රශ්නාංක 6 වැරදි නිවැරදි කිරීමට අදාළ චැනල් සටහන්. බලන්න ළමයි පළවෙනි වැරද්ද. ඔයාට දීලා තියෙන පළවෙනි වැරද්ද. ගෙවූ ගොඩනැගිලි කුලිය රුපියල් 2000 වැරදිලා විදුලි ගාස්තු ගිණුමට හර කරලා තියෙන්නේ. ළමයි මට කියන්න ගොඩනැගිලි කුලිය ගෙවුවා නම් හර වෙන්න ඕනේ මොන ගිණුමටද? ගොඩනැගිලි කුලිය ගිණුමට. නමුත් ළමයි ගොඩනැගිලි කුලිය ගිණුමට හර වෙන්න ඕනාට හර වෙලා තියෙන්නේ කොහෙටද? විදුලි බිල් ගිණුමට. ඒක වැරදි. එහෙනම් ළමයි නිවැරදි කරන්න විදුලි බිල් ගිණුමට මොනව කරන්න ඕනේද? බැර කරලා. කොහෙටද හර වෙන්න ඕනේ? ගොඩනැගිලි කුලිය ගිණුමට. ලියන්න පළවෙනි ජර්නල් සරහන. රූල් කරගත්තනේ පොදු ජර්නල් එක හදපු නැති අය. පළවෙනි ජර්නල් සටහන ලියා ගන්න. මොකද්ද වෙන්නේ? ගොඩනැගිලි කුලී ගිණුම හර. ගොඩනැගිලි කුලී ගිණුම හර. විදුලි බිල් ගිණුම බැර.
ගොඩනැගිලි කුලී ගිණුම හර විදුලි බිල් ගිණුම බැර රුපියල් 2000යි. සංලක්ෂය ලියන්නේ ගොඩනැගිලි කුලිය විදුලි බිල් ගිණුමට හර කිරීමේ වරද. ගොඩනැගිලි කුලිය විදුලි බිල් ගිණුමට හර කිරීමේ වරද. විදුලි බිල් ගිණුමට හර කිරීමේ වරද. නිවැරදි කිරීම. හර කිරීමේ වරද නිවැරදි කිරීම. 2. රුපියල් 5000ක ලී බඩු අලුත් වැඩියා වියදම ලී බඩු ගිණුමට හර කරලලු. ළමයි ලී බඩු අලුත් වැඩියාවට ගිය වියදම මොන ගිණුමටද හර කළා කියන්නේ? ලී බඩු ගිණුමට හර කළා තියෙන්නේ. ළමයි ලී බඩු අලුත් වැඩියාවට වියදමක් ගියා නම් ඇත්තට මේක හර ගිණුමටද? ලී බඩු අලුත් වැඩියා ගිණුමට. නමුත් ඒගොල්ලෝ හර කළා තියෙන්නේ කොහෙටද? ලී බඩු ගිණුමට. වැරදි ගිණුමට. එහෙනම් වැරදි එකෙන් අයින් කරන්න ඕනේ. ලියන්න ඩබල් එන්ට්‍රි ඈ. ලී බඩු අලුත් වැඩියා ගිණුම හර. ලී බඩු අලුත් වැඩියා ගිණුම හර. ලී බඩු ගිණුම බැර. ලී බඩු ගිණුම බැර. රුපියල් 5000යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. ලී බඩු ගිණුමට හර කිරීමේ වරද. ලී බඩු ගිණුමට හර කිරීමේ වරද. අලුත් වැඩියා වියදම ලී බඩු ගිණුමට හර කිරීමේ වරද නිවැරදි කිරීම. නිවැරදි කිරීම. ඊළඟට 3 වෙනි එක. රුපියල් 6000ක ණයට ගැනුම් අයතමයක් පොත් වලින් මග ඇරිලා තියෙනවා. ළමයි ගැනුම් අයතමයක් පොත් වලින් මග ඇරුණා නම් ඔය කියන්නේ ණයට ගැනුම් එක පොත්වල ලියලම නෑ නේද? දරුවෝ මට කියන්න ණයට ගැනුම් වල ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? ගැනුම් ගිණුම හර. කොහෙටද බැර වෙන්නේ? ණය හිමි පාලන. එහෙම නැත්නම් වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම ලියන්න. ගැනුම් ගිණුම හර. ණය හිමි පාලන ගිණුම එහෙම නැත්නම් වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම බැර. සංලක්ෂය ලියන්න. ණයට ගැනුම්. ණයට ගැනුම් මග හැරීමේ වරද. ණයට ගැනුම් මග හැරීමේ වරද. මග හැරීමේ වරද නිවැරදි කිරීම. ණයට ගැනුම් මග හැරීමේ වරද නිවැරදි කිරීම. මග හැරීමේ වරද නිවැරදි කිරීම. ඊළඟ එක ළමයි 4. විකුණුම් ගිණුමේ ශේෂය 45000 ශේෂ පිරික්සුමට අරන් තියෙන්නේ 54000ක් විදියට. ළමයි ශේෂ පිරික්සුමක් හදපුවම විකුණුම් තියෙන්න ඕනේ මොන පැත්තේද? බැර පැත්තේ. 45000ක් විදියටයි තියෙන්න ඕනේ. නමුත් ලියලා තියෙන්නේ කීයක් විදියටද? 54000ක් විදියට ලියලා තියෙන්නේ. ඒ කියන්නේ ළමයි මේ ශේෂ පිරික්සුමේ බැර පැත්තට වැඩිපුර නේද දාලා තියෙන්නේ 9000ක්. එහෙනම් ළමයි වරද වෙලා තියෙන්නේ මට කියන්න විකුණුම් ගිණුමේද ශේෂ පිරික්සුමේද? ආන්න ශේෂ පිරික්සුමේ වරද වෙලා තියෙන්නේ විකුණුම් ගිණුමේ නෙවෙයි. එහෙනම් ළමයි ශේෂ පිරික්සුමේ මොන පැත්තද වරද වෙලා තියෙන්නේ? බැර පැත්තේ 9000ක් වැඩියෙන් අරගෙන. එහෙනම් ළමයි නිවැරදි කරන්න ශේෂ පිරික්සුමට මොකද කරන්න වෙන්නේ? 9000ක් හර කරන්න ඕනේ. කොහෙටද හර කරන්න ඕනේ? ශේෂ පිරික්සුමට 9000ක් හර කරන්න ඕනේ. ළමයි ශේෂ පිරික්සුම හර කියලා ලියනවද? නෑ. මොකද කරන්නේ? ඒ හර සටහනට මොකද්ද තියන්නේ? තිත් පේඩයක් තියන්නේ. එහෙනම් ලියන්න ඩබල් එන්ට්‍රිය ශේෂ පිරික්සුම හර තිත් පේඩයක් දාන්නේ 9000යි. බැර වෙන්නේ මොන ගිණුමටද?
අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුම බැර වෙනවා 9000යි. අවිනිශ්චිත ගිණුම බැර වෙනවා 9000යි. සලක්ෂය ලියන්න. ශේෂ පිරික්සුමේ බැර පැත්ත වැඩියෙන් ගැනීම. ශේෂ පිරික්සුමේ බැර පැත්ත වැඩියෙන් ගැනීම. නිවැරදි කිරීම. බැර පැත්ත වැඩියෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. ඊළඟට ළමයි අපෙන් ඉල්ලනවා අවිනිශ්චිත ගිණුම පොඩි කී ගිණුමක් ගහගමු. රූල් දෙකක් තුනක් හිටින්න ගොඩක් ඕනේ. අවිනිශ්චිත ගිණුමක්. අවිනිශ්චිත ගිණුමක්. අවිනිශ්චිත ගිණුමක්. අවිනිශ්චිත ගිණුමක්. මට කියන්න ළමයි මේ අවිනිශ්චිත ගිණුමට පළවෙනි ජර්නල් සටහනෙන් මොකුත් එනවද පොදු ජර්නලේ බලන්න නෑ අවිනිශ්චිත ගිණුම කියලා නෑ. දෙවෙනි එකේ තිබුණාද? දෙවෙනි එකේ තිබ්බද? ඒත් නෑ. තුන්වෙනි එකේ තිබ්බද? ඒත් නෑ. හතරවෙනි එකේ තිබ්බද? ඔව් තිබ්බා. බැර පැත්තේ තිබ්බා ශේෂ පිරික්සුම කියලා. කීයද තිබ්බේ? 9000යි. ඔච්චරමයි තිබ්බේ. දැන් තුලණය කරන්න. ඔච්චරමයි තියෙන්නේ. මේක 9000යි. මෙන්න මෙතන උඩම 9000ක් එනවා. මේක තමයි ඉදිරියට ගෙන ගිය ශේෂය. මේ ගානේ නම් මේක හරිද කියලා බලන්න පුළුවන්. කොහොමද බලන්නේ? ඕකේ ශේෂ පිරික්සුමේ බලන අන්තිමට අවිනිශ්චිත ගිණුම කියලා හර තීරුවේ නේද 9000 තියෙන්නේ. මේ තියෙන්නේ 9000. ඊළඟට අවසාන එක. ඒකෙම කියනවා මොකක් හදන්න කියලාද? ඒකෙම කියනවා මොකක් හදන්න කියලාද? හරි ශේෂ පිරික්සුමක් හදන්න කියලා. ශේෂ පිරික්සුමක් හදන්න කියලා. එහෙමනම් ශේෂ පිරික්සුමක් රෝල් කරගන්න පල්ලෙහාට. දැන් අපි වැරදි ටිකක් හදමින් තමයි ශේෂ පිරික්සුම හදන්නේ. ප්‍රාග්ධනය උඩින් ලියන ශේෂ පිරික්සුම කියලා. ප්‍රාග්ධනය වෙනස් වුණාද? වෙනස් වුන්නේ නැහැ. කිසිම ජර්නල් සරණක ප්‍රාග්ධනය තිබුණේ නැහැ. බැර පැත්තේ දාන්න ලක්ෂයයි. විකුණුම් වෙනස් වුණාද? ඔව් උතන 54000ක් තියෙන්නේ. අර 45000 තියෙන්න ඕන එක නේද 54000 තිබුණේ. එහෙනම් විකුණුම් කියන එක 45000 දාගන්න. මොකද ශේෂ පිරික්සුමේ 54000 දාලා තිබුණේ. එතන වරදක් තිබුණා. අපි ඕනනම් මෙතනින් තර ලකුණක් දාගමු. මේක වෙනස් වෙච්ච එකක්. ණය ගැතියෝ තිබ්බද? ණය ගැතියන්න කිසිම වෙනසක් තිබුණේ නැහැ. එහෙමම දාගන්න පුළුවන්. එතන 32000යි හර පැත්තේ. ඊළඟට ණය හිමියෝ වෙනසක් තිබුණාද? ඔව් තිබුණා. අර ගැනුම් එකක් මගේ ඇරිච්ච එකක් තිබුණා නේද 6000ක. ඒකේ අපි ජර්නල් සටහන ලිව්වේ ණය හිමියෝ බැර කියලා නේද? ණය හිමියෝ බැර කියලා ලියනවා කියන්නේ තියෙන බැර එකට එකතු වෙනවා. එතකොට එතනත් 32000ක් වෙන්න ඕනේ. ඒකත් වෙනස් වෙච්ච එකක්. අපි තව ලකුණක් දාගත්තා. ලී බඩු. ඔව් ලී බඩු උතන 60000ක් තිබුණාට අර ලී බඩු ගිණුමෙන් අයින් කළා නේද ලී බඩු බැර කියලා 5000ක්. එතකොට මෙතන ලී බඩු කීය දෙන්නේ ළමයි ඇත්තටම 55000යි. මේකත් වෙනස් වෙච්ච එකක්. ඕනතර ලකුණක් දාගන්න. ඊළඟට තියෙනවා මොකද්ද? බැංකු ණය වෙනස් වුණේ නැහැ. බැංකු ණය බැර පැත්තේ දාන්න 10000යි. මෙතන ලියන්න බැංකු ණය කියලා. මම කෙටියෙන් ලියන්නේ. ඊළඟ විදුලිය වෙනසක් තිබුණාද? ඔව් තිබුණා. අර ගොඩනැගිලි කුලිය ගෙවපු එකක් විදුලි බිල් ගිණුමට දාලා තිබුණානේ. එහෙනම් එකෙන් අයින් වුණා. විදුලිය කියන එක තියෙන්නේ කීයද? 6000යි. ඒකට තරු ලකුණක් දාගන්න වෙනස් වෙච්ච එකක්. ඊළඟ ගැනුම් 30000යි තියෙන්නේ. අර මගේ ඇරිච්ච 6000ක් තිබුණා. එතකොට ගැනුම් ඔක්කොම කීයක් වෙනවද? තරු ලකුණක් දාලා ලියන්න ගැනුම් කියලා 36000යි. ඊළඟ වැටු වෙනසක් තිබුණේ නැහැ. ඒක හර පැත්තේ දාන්න 20000යි. ඊළඟ ගෙන ඒමේ කුලිය කීයක් තියෙනවද? 6000ක් දාන්න.
ඊළඟට මුදල් දාන්න කීයද රුපියල් 25000ක් දාන්න. අවිනිශ්චිත ගිණුම ගන්නවද? නෑ අවිනිශ්චිත ගිණුම ගන්නෙ නෑ. දැන් බලන්න පොදු ජර්නලයේ ගත්තේ නැති ඒවා තියෙනවද කියලා. ඔව් තියෙනවා. ගොඩනැගිලි කුලිය කියලා එකක් තියෙනවා. ගත්තේ නෑ. අලුත් එකක් 2000යි දාන්න. ගොඩනැගිලි කුලිය කියලා. ආයෙ තියෙනවා තව එකක් මොකද? ලී බඩු අලුත් වැඩියා කියලා එකක්. කීයකද? 5000ක්. ලී බඩු අලුත් වැඩියා කියලා එකක් 5000ක්. කොච්චරයි තියෙන්නේ? දැන් ශේෂ පිරික්සුම එක්ක අහු කරන්න. 1,45,000යි 1,55,000යි 1,87,000යි. एक 1,87,000යි. ඊළඟ මෙතන බලන්න 32යි 87යි 87යි. මෙතන 36යි 42යි 62යි 62යි 71යි sorry 62යි 68යි 68යි 70යි 95යි 100යි. මෙතන 87යි 1,87,000කට ශේෂ පිරික්සුම සමාන වෙනවා. 1,87,000කට ශේෂ පිරික්සුම සමාන වෙනවා. ශේෂ පිරික්සුම සමාන වෙනවා. 1,87,000කට ශේෂ පිරික්සුම සමාන වෙනවා. එතකොට ඔය අපි හැදුවේ කීවෙනි ගානද? අභ්‍යාසංක 6. ඊළඟට යනවා අභ්‍යාසංක 7. උත්තරේ සාකච්ඡා කරන්න අභ්‍යාසංක 7. ඒකේ අහනවා ශේෂ පිරික්සුම අසමාන කරන්න බල නොපාන වැරදි කෝවද? ශේෂ පිරික්සුම අසමාන කරන්න බලපාන වැරදි කෝවද කියලා. ළමයි බලපාන වැරදි සහ බල නොපාන වැරදි. එතකොට අපි ඕනනම් ඒකට උත්තරේ දෙවනුව ලියමු. තුන්වෙනි එකට උත්තරේ ලියලා ඉවර වෙලා. නිකන් ඕනනම් ලියන්න ශේෂ පිරික්සුමට බල නොපාන වැරදි කියලා රූලක් ඉතුරු කරලා ශේෂ පිරික්සුමට බලපාන වැරදි කියලා 1 2 කියලා දාලා රූල තියන්න උත්තරේ ලියන්න. මොකද ඉංග්‍රීසි අකුරු ටික විතරයි දාන්න තියෙන්නේ අපිට මොන જાතියවද කියලා. ඊළඟට පොදු ජර්නලයක් ගහපු නැති අය ගහ ගන්න පොදු ජර්නලයක්. වැරදි 6ක් තියෙනවා. ඒ නිසා පිටුවක් විතර ගහ ගන්න පොදු ජර්නලය තුන්වෙනි කොටසට 7 වෙනි ගානේ. ඉක්මනින් right. පළවෙනි වැරද්ද. ගෙවූ වරිපණම් ණයට විකුණුම් 4,500ක් ජර්නලේ ලියලා තියෙන්නේ කීයක් විදියටද? 5,400ක් විදියට. ජර්නලේ ලියලා තියෙනවා කියන්නේ පොත්වලට අරගෙන තියෙන්නේ. ළමයි 4,500ක් 5,400ක් විදියට අරන් තියෙනවා කියන්නේ පොත්වලට අරන් තියෙන්නේ වැඩිපුර නේද? වැඩිපුර ලියලා තිබුණා නම් මොකද කරන්න වෙන්නේ? පොත් වලින් අයින් කරලා දාන්න වෙනවා. මට කියන්න ණයට විකුණුම් ලියන ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? හරි. කොහොමද වෙන්නේ? ණය ගැති පාලන ගිණුමට හර වෙලා කොහෙටද බැර වෙන්නේ? විකුණුම් ගිණුම බැර වෙනවා. ණය ගැති පාලන ගිණුමට හර වෙලා කොහෙටද බැර වෙන්නේ? විකුණුම් ගිණුමට බැර වෙනවා. ණය ගැති පාලන ගිණුම හර වෙලා විකුණුම් ගිණුමට බැර වෙනවා. හැබැයි ළමයි ණය ගැති පාලන ගිණුම හර වෙලා විකුණුම් ගිණුමට බැර වෙන්නේ කීයක්ද? මට කියන්න කීයක්ද? 900යි. ඒසොලි 5,400ක් තමයි ලියලා තියෙන්නේ. එහෙනම් වැඩිපුර තියෙන ටික අයින් කරන්න ඒක මොන පැත්ත හරවන්න ඕනේද? අනිත් පැත්ත හරවන්න ඕනේ. ලියන පොදු ජර්නලේ එහෙම නැත්නම් ලියපුවා චෙක් කරගන්න. විකුණුම් ගිණුම හර ණය ගැති පාලන ගිණුම බැර.
එහෙම තමයි වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම් බැර. ලියන්න විකුණුම් ගිණුම හර ණයගැති පාලන ගිණුම් බැර. රුපියල් 900යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. ණයට විකුණු. ණයට විකුණු. වැඩියෙන් ගැනීමේ වරද. ණයට විකුණු වැඩියෙන් ගැනීමේ වරද. නිවැරදි කිරීම. වැඩියෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. ඊළඟට ළමයි 2 ගෙව්ව වරිපණම් 1200 සටහන් කළා තිබුණේ මුදල් පාලන ගිණුමේ විතරයිලු. ළමයි වරිපණම් ගෙව්වා නම් ඩබල් එන්ට්‍රිය මට කියන්න මොකද්ද වෙන්නේ? වරිපණම් ගිණුම හර වෙලා මුදල් පාලන වලට බැර වෙනවා. එහෙනම් වරිපණම් හර වෙලා මුදල් පාලන බැර වෙනවා නම් මුදල් පාලන විතරයි බැර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කොහෙටද දාලා නැත්තේ? වරිපණම් ගිණුමට හර කළා නැහැ. එහෙනම් කොහෙටද ඕක බැර කරන්න වෙන්නේ? ආන් හරි අවිනිශ්චිත ගිණුමට. ලියන වරිපණම් ගිණුම හර අවිනිශ්චිත ගිණුම බැර 1200යි. වරිපණම් හර අවිනිශ්චිත බැර 1200යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. වරිපණම් ගෙවීම. වරිපණම් ගිණුමට නොගැනීමේ වරද. වරිපණම් ගෙවීම වරිපණම් ගිණුමට නොගැනීමේ වරද. නිවැරදි කිරීම. නිවැරදි කිරීම. ඊළඟ එක අංක 3 8000ක් වෙච්ච විදුලි බිල් ගිණුමේ ශේෂ පෙරික්සුමට අරගෙන නැහැ. දරුවෝ විදුලි බිල දැම්මම නම් ශේෂ පෙරික්සුමේ මොන පැත්තෙද දාන්න ඕනේ? හර පැත්තේ. ඔය කියන්නේ හර පැත්තට දාලා නැහැ කියන එක. දරුවෝ මේක මට කියන්නේ මේ වරද වෙලා තියෙන්නේ විදුලි බිල් ගිණුමේද ශේෂ පෙරික්සුමේද? ශේෂ පෙරික්සුමේ. මට කියන්නේ එහෙනම් නිවැරදි කරන්න හර පැත්තට දාලා නැත්නම් නිවැරදි කරන්න ශේෂ පෙරික්සුමට මොකද කරන්න ඕනේ? හර කරන්න ඕනේ. කොහෙටද එහෙනම් බැර වෙන්නේ? අවිනිශ්චිත ගිණුම. ලියන්න ශේෂ පෙරික්සුම හර තිත්පේලියක් තියන්නේ. ශේෂ පෙරික්සුම කියලා ලියන්නේ. ශේෂ පෙරික්සුම හර අවිනිශ්චිත ගිණුම බැර. මතක තියාගන්න දීර්ඝ ස්ථානක කවදාවත් ශේෂ පෙරික්සුමත් එක්ක වෙන කිසිම නමක් ලියන්න එපා. ඒක වැරදි සම්පූර්ණ කිසිම අවස්ථාවක එන්නේ නැහැ. ශේෂ පෙරික්සුමක් එක්ක එන්නේ අනිවාර්යයෙන් මොන ගිණුම කියලා විතරයිද? අවිනිශ්චිත ගිණුම කියලා විතරයි. ඒක තමයි ඔය දීර්ඝ ස්ථාන කපල් එක. ඒ කියන්නේ ඒක මාරු වෙන්නේ නැහැ ආයේ. වෙන වෙන අයත් එක්ක නැහැ. ඒකස ශේෂ පෙරික්සුම එන්නේ මොකක් විතරයිද? අවිනිශ්චිත ගිණුමත් එක්ක විතරයි. right ලියන්න ශේෂ පෙරික්සුම හර අවිනිශ්චිත ගිණුම බැර රුපියල් 8000යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. විදුලි බිල් ශේෂය. ශේෂ පෙරික්සුමට නොගැනීමේ වරද. ශේෂ පෙරික්සුමට නොගැනීමේ වරද. නිවැරදි කිරීම. ඊළඟට 4 6000ක ගැනුම් ඉන්වොයිසිය සම්පූර්ණයෙන් පොත්වල ලියලා නැහැ. ළමයි සම්පූර්ණයෙන් පොත්වල ලියලා නැහැ කියන්නේ මගේ ඇරිලා නේද ණයට ගැනුම්. එහෙනම් මගේ ඇරුණා නම් මොකද වෙන්න ඕන ළමයි? ඩබල් එන්ට්‍රිය ගැනුම් ගිණුම හර ණය හිමි පාලන එහෙම නැත්නම් වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම් බැර. යට ගැනුම් හර ණය හිමි පාලන එහෙම නැත්නම් වෙළඳ ගෙවිය යුතු දෑ පාලන බැර. රුපියල් 6000යි. සංලක්ෂය ලියන්න. ණයට ගැනුම්. ණයට ගැනුම්. මග හැරීමේ වරද.
මග හැරීමේ වරද නිවැරදි කිරීම. මග හැරීමේ වරද නිවැරදි කිරීම. ඊළඟ එක ගෙවූ රක්ෂණය 250 වරි පනම් ගිණුමඩලු හර කරලා තියෙන්නේ. ළමයි රක්ෂණය ගෙවුවා නම් මොන ගිණුමටද හර කරන්න ඕනේ? රක්ෂණ ගිණුමට. නමුත් මේගොල්ලෝ හර කරලා තියෙන්නේ කොහෙටද? වරි පනම් ගිණුමට. වැරදි නේද? එහෙනම් මොකද කරන්න ඕනේ දරුවෝ? ඩබල් එන්ට්‍රි වෙන්න ඕනේ. මොකද රක්ෂණ ගිණුම හර වරි පනම් ගිණුම බැර. ලියන්න රක්ෂණ ගිණුම හර වරි පනම් ගිණුම බැර රුපියල් 250යි. රක්ෂණ හර වරි පනම් බැර 250යි. සාලක්ෂය ලියන්න. ගෙවූ රක්ෂණය ගෙවූ රක්ෂණය ගෙවූ රක්ෂණය ගෙවූ රක්ෂණය වරි පනම් ගිණුමට ගෙවූ රක්ෂණය වරි පනම් ගිණුමට වරි පනම් ගිණුමට හර කිරීමේ වරද වරි පනම් ගිණුමට හර කිරීමේ වරද නිවැරදි කිරීම. වරි පනම් ගිණුමට හර කිරීමේ වරද නිවැරදි කිරීම. ඊළඟ එක දුන් වට්ටම රුපියල් 1300ක්. දුන් වට්ටම කීයක්ද? 1300ක්. ණය ගැති ගිණුමේ 3100ක් විදියට සටහන් වෙලා. ණය ගැති ගිණුම කියන්නේ ණය ගැති ගිණුම කියන්නේ ණය ගැති පාලන ගිණුමේ. ළමයි දුන් වට්ටම් වල ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? දුන් වට්ටම් ගිණුමට හර වෙලා දුන් වට්ටම් ගිණුමට හර වෙලා ණය ගැති පාලන ගිණුමට බැර වෙන්න ඕනේ. කියන්නේ වෙළඳ ලැබී යුතු දෑ පාලන ගිණුමට බැර වෙන්න ඕනේ. කොච්චරද? 1300ක්. හැබැයි මේකේ සටහන් වෙලා තියෙන ණය ගැති ගිණුමේ 3100ක් විදියටලු. එතකොට මෙන්න මෙතනයි වැරද්ද තියෙන්නේ. වැඩිපුර දාලා. එහෙනම් වැඩිපුර දාලා නිවැරදි කරන මේ ගිණුමට මොකද කරන්න ඕනේ? වැඩි ගාන මෙතෙන්ට දාන්න ඕනේ. හරි ගස්සන්න. ඒ කියන්නේ ණය ගැති පාලන ගිණුමට මොකද වෙන්න ඕනේ? හර වෙන්න ඕනේ. මොකද මේකේ වරදක් නැහැ. මේකට හර වෙන්න ඕනේ. කොච්චරක් වැඩිද? 1800ක් වැඩි. කොහෙටද එහෙනම් බැර වෙන්න ඕනේ? අවිනිශ්චිත ගිණුම. ලියන්න. ණය ගැති පාලන ගිණුම හර අවිනිශ්චිත ගිණුම බැර. අවිනිශ්චිත ගිණුම බැර රුපියල් 1800යි. 1800යි. සාලක්ෂය ලියන්න. ණය ගැති පාලන ගිණුමට ණය ගැති පාලන ගිණුමට අඩුවෙන් ගැනීමේ වරද අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. අඩුවෙන් නෙමෙයි වැඩියෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. දැන් අපි අර වර්ගීකරණය කරලා ලියමු. මට කියන අනාවරණය නොවන එකක්ද වන එකක්ද කියලානේ අහලා තියෙන්නේ. අංක 1 අනාවරණය නොවන ඒවා, අංක 2 හුවේ අනාවරණය වෙන ඒවානේ. දරුවෝ අනාවරණය නොවන කියන්නේ අවිනිශ්චිත නැති ඒවා. බලන්න පළවෙනි එකේ අවිනිශ්චිත තිබුණේ නැහැ. ඒක පළවෙනි කොට යන්නේ. දෙවෙනි එකේ අවිනිශ්චිත තිබ්බා. B එක මේ කොට යන්නේ. තුන්වෙනි එකේ අවිනිශ්චිත තිබ්බා. C එකත් මේ කොට යන්නේ. C එකත් මේ කොට යන්නේ. ඊළඟ එකේ අවිනිශ්චිත තිබ්බේ නැහැ. D එක මේ කොට යන්නේ. ඊළඟ එකේ අවිනිශ්චිත තිබ්බේ නැහැ. ඒ නිසා E එක මේ කොට යන්නේ. ඊළඟ එකේ අවිනිශ්චිත තිබ්බා. ඒ නිසා F එක මේ කොට යන්නේ. අවිනිශ්චිත තියෙන ඒවා අනාවරණය වන.
අවිනිශ්චිත නැති ඒවා අනාවරණය නොවන. ඒ අපි සාකච්ඡා කරලා ඉවර කළේ අභ්‍යාස අංක 7 පිළිබඳව. දැන් අපි යනවා ටියුට් එකේ අභ්‍යාස අංක 8. ඔයාලට පොදු ජර්නලයක් දීලා තියෙනවා. පොදු ජර්නලයක් දීලා තියෙනවා පුංචි ජර්නල් සටහන් දෙකකුත් එක්ක. හැබැයි ඔයාලට සංලක්ෂය දීලා නැහැ. ඔයාලට සංලක්ෂය ලියන්න කියලා කියන්නේ නිවැරදි කියලා හිතන එක. බලමු අපි දිත්ත සටහන දිහා බලලා තමයි සංලක්ෂය අපිට තීරණය කරන්න වෙන්නේ. මොකද තියෙන්නේ ගැනුම් ගිනුම හර ණය හිමියෝ බැර. ළමයි ගැනුම් හර ණය හිමියෝ බැර කියන්නේ හරි දිත්ත සටහනක් නේද? එන හරි දිත්ත සටහනක් ලියවෙන අවස්ථා දෙකයි ගිනුම් කරන්නේ තියෙන්නේ. හරි දිත්ත සටහනක් ලියවෙන අවස්ථා දෙකයි තියෙන්නේ. එකක් තමයි මේ ගනුදෙනුව පොත්වල ලියලම නැත්තම් ඒ කියන්නේ මේ ණයට ගැනුම් කියන එක පොත්වලින් මගේ ඇරිලා නම් ඔන්න මේක ලියවෙනවා. දෙවෙනි එක තමයි මේ ණයට ගැනුම් පොත්වල ලියලා තියෙන්නේ 40000ක් අඩුවෙන් නම් ආයෙ පාරක් ඒ 40000 නිවැරදිව ලියවෙනව නේද? එහෙනම් ඔයාට ඔකේ උත්තරය මෙන්න මේ දෙකින් එකක් වෙන්න ඕනේ සංලක්ෂය. ලියන පළවෙනි එකේ සංලක්ෂය. රුපියල් 40000ක ණයට ගැනුම්. මග හැරීමේ වරද වටිනාකම නැතුව කමන්නේ ණයට ගැනුම් මග හැරීමේ වරද නිවැරදි කිරීම. මග හැරීමේ වරද නිවැරදි කිරීම. නිවැරදි කිරීම. නිවැරදි කිරීම. ඊළඟ එක. එහෙම නැත්නම් මෙහෙම ලියලා තියෙන පුළුවන් යම් කෙනෙක් ණයට ගැනුම් අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම කියලා. එක්කෝ අඩුවෙන් ගැනීමේ වරද එක්කෝ මගේ හැරීමේ වරද. දෙක. කාර්යාල උපකරණ හර ගැනුම් බැර. ගැනුම් බැර වෙනවා කියන්නේ ළමයි ගැනුම් වලින් අයින් කරලා තියෙන්නේ. මොකද්ද කාර්යාල උපකරණය? මොකද ළමයි කාර්යාල උපකරණය ගත්තා නම් දාන්න ඕනේ කාර්යාල උපකරණ ගිණුමේනේ. එහෙනම් මේගොල්ලෝ දාලා තිබිලා තියෙන්නේ කොහෙද? ගැනුම් ගිණුමේ. ලියන්න. කාර්යාල උපකරණයක් ගැනීම. ගැනුම් ගිණුමට හර කිරීමේ වරද. ගැනුම් ගිණුමට හර කිරීමේ වරද නිවැරදි කිරීම. ගැනුම් ගිණුමට හර කිරීමේ වරද නිවැරදි කිරීම. right. 8 වෙනි එකේ තියෙන එච්චරයි. අපි ඊළඟ අභ්‍යාසයට යනවා. අභ්‍යාස අංක 12 දුන්නේ. අභ්‍යාස අංක 12. වැරදි 7ක් තියෙනවා. වැරදි 7ක් තියෙනවා. විනාඩි 2ක් 3ක් දෙනවා. එක පාරක් විතරක් නැවත බලා ගන්න. එක පාරක් විතරක්. ඔකේ තුන්වෙනි එක ටිකක් අමාරුයි. හොඳට කල්පනාවෙන් හදලා තුන්වෙනි එක. හරිද? තුන්වෙනි එක ටිකක් අමාරුයි. හරිද? ටිකක් අමාරුයි. හරිද? ඒ වගේම 7 වෙනි එක සුවිශේෂයි. 7 වෙනි එක සුවිශේෂයි. හරිද? අනිත් දේවල් මම හිතන්නේ සාමාන්‍ය විදියට තියෙන්නේ. ඒ නිසා නැවත එක වතාවක් විනාඩි 2ක් විතර දෙනවා කාලයක් Taman බලා ගන්න. අනිත් අය පොදු චැනලයක් ගහලා සූදානම් වෙන්න ගාන අපි සාකච්ඡා කරද්දී ලියා ගන්න. 12 වෙනි අභ්‍යාසය.
right check කරගත්ත අනිත් අය පොසිෂන් එක ගහගත්තනේ පළවෙනි එක. ණය ගෙතියන්ගෙන් ලැබුණ මුදල 25000ක් මුදල් පාලන ගිණුමේ හරියට ලියලා. ළමයි ණය ගෙතියන්ගෙන් ලැබුණා නම් මොකද වෙන්නේ? මුදල් පාලන ගිණුම හර වෙලා. ණය ගෙති පාලන ගිණුමට මොකද වෙන්න ඕනේ? බැර වෙන්න ඕනේ. ණය ගෙති පාලන ගිණුම කියන්නේ වෙළඳ ලැබිය යුතු දෑ. බැර වෙන්න ඕනේ. මේක හරියට ලියලාලු. මේකට දාන්න ඕන වෙනකොට මොන ගිණුමටද ඒගොල්ලෝ බැර කරලා තියෙන්නේ? විකුණුම් ගිණුමට. එහෙනම් ළමයි විකුණුම් ගිණුමට බැර කරන්න පුළුවන් දෙයක බෑ. මෙතෙන්දී බැර කරන්න ඕනේ. එහෙනම් නිවැරදි කරන්න මොකද කරන්න ඕනේ? විකුණුම් ගිණුම හර ණය ගෙති පාලන ගිණුම බැර. ලියපු නැති අය ලියන්න විකුණුම් ගිණුම හර ණය ගෙති පාලන ගිණුම බැර 25000යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. ණය ගෙති ලැබීම් විකුණුම් ගිණුමට බැර කිරීමේ වරද. විකුණුම් ගිණුමට බැර කිරීමේ වරද නිවැරදි කිරීම. විකුණුම් ගිණුමට බැර කිරීමේ වරද නිවැරදි කිරීම. ඊළඟ එක කීවෙනි එකද? ඊළඟ එක කීවෙනි එකද? 2. කාර්යාල ප්‍රයෝජනය සඳහා කාර්යාල ප්‍රයෝජනය සඳහා රුපියල් 50000කට ගත්ත ලී බඩු ටික ගැනුම් ගිණුමට හර කරලාලු. මුදල් පාලන ගිණුමේ හරියට දාලා. ළමයි ලී බඩු ගත්තා නම් හර කරන්න ඕනේ ලී බඩු ගිණුමට නේද? මේගොල්ලෝ ලී බඩු ගිණුමට හර කරන්න ඕන වෙනකොට කොහෙටද හර කරලා තියෙන්නේ? ගැනුම් ගිණුමට. ඒක වැරදි. එහෙනම් කොහොමද වෙන්න ඕනේ? ලී බඩු හර ගැනුම් බැර. ලී බඩු ගිණුම හර ගැනුම් ගිණුම බැර 50000යි. සංලක්ෂය ලියන්නේ ලී බඩු මිලදී ගැනීම. ලී බඩු මිලදී ගැනීම. ගැනුම් ගිණුමට හර කිරීමේ වරද. ගැනුම් ගිණුමට හර කිරීමේ වරද නිවැරදි කිරීම. හර කිරීමේ වරද නිවැරදි කිරීම. හර කිරීමේ වරද නිවැරදි කිරීම. 3 වෙනි එක කාර්යාල නඩත්තුවට ගිය 1,06,000ක් මුදල් පාලන ගිණුමේ හරියට ලියුවා. කාර්යාල උපකරණ ගිණුමට 1,60,000ක් ලෙස හර කරලා. ඕම් බලන්න. ළමයි කාර්යාල නඩත්තුවට වියදමක් ගියා නම් ඕනේ නඩත්තු වියදම් ගිණුමයි. තන නඩත්තු ගිණුමයි මුදල් පාලන ගිණුමයි. කොච්චරක්ද? 1,06,000ක්. මේක හර මේක බැර. මේක හරියට ලියලාලු. හැබැයි මෙතෙන්ට දාන්න නැතුව මේගොල්ලෝ මොකද කරලා තියෙන්නේ? කාර්යාල උපකරණ කියලා ගිණුමකට මේක කාර්යාල නඩත්තු. කාර්යාල උපකරණ කියලා ගිණුමට 160ක් විදිහට හර කරලා. මෙතෙන්ට දාලම නෑ මෙතෙන්ට දාලා. එහෙනම් වැරදි නේද? මේකේ ලොකු වැරද්දක් තියෙනවා. මේ අනවශ්‍ය ගිණුමන්නේ. එහෙනම් මේක නිවැරදි කරන්න මේ ගිණුමට 160ක් බැර කරන්න ඕනේ. හරි දේ තමයි මේ ගිණුමට හර කරන්න ඕනේ. මේක බැර කරන්න ඕනේ. හැබැයි මේක හර කරන්න ඕනේ. හැබැයි මේක හර කරන්නේ කීයක් විතරයිද? 106යි. මේක බැර කරන්නේ කීයක්ද? 160යි. එතකොට මෙතන 54ක අඩුවක් තියෙනවා. ඒ අඩුව තියෙන්නේ මොන පැත්තේද මේකේ? හර පැත්තේ. මේකේ මොන පැත්තේද? හර පැත්තේ. එහෙනම් ලියන්න ඩබල් එන්ට්‍රි එක. කාර්යාල නඩත්තු ගිණුම හර 1,06,000යි. කාර්යාල නඩත්තු ගිණුම හර 1,06,000යි. එතකොට මේ පැත්තේම නේද අඩුව තියෙන්නේ? තව හර එකක් එනවා. අවිනිශ්චිත ගිණුම හර 54,000යි. අවිනිශ්චිත ගිණුම හර 54,000යි. කාර්යාල උපකරණ ගිණුම බැර. කාර්යාල උපකරණ ගිණුම බැර. මේකට බැර වෙන්නේ 1,60,000යි. කාර්යාල උපකරණ ගිණුම බැර 1,60,000යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න.
සංලක්ෂ ලියන්න. කාර්යාල වියදම, කාර්යාල නඩත්තු වියදම, කාර්යාල නඩත්තු වියදම. කාර්යාල උපකරණ ගිණුමට හර කිරීමේ වරද. 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 නිවැරදි කිරීම. ඊළඟ එක 4. මුදල් පාලන ගිණුමේ හර පැත්ත වැඩියෙන් ගත්තලු. ළමයි හර පැත්ත වැඩියෙන් ගත්තා නම් නිවැරදි කරන්න මුදල් පාලන ගිණුමට මොනව කරන්න ඕනේද? බැර කරන්න ඕනේ. කොහෙටද එහෙනම් හර කරන්න ඕනේ? අවිනිශ්චිත ගිණුමට යන. අවිනිශ්චිත ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. අවිනිශ්චිත ගිණුම හර මුදල් පාලන බැර. අවිනිශ්චිත ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. සංලක්ෂය ලියන්න. මුදල් පාලන ගිණුමේ හර මුදල් පාලන ගිණුමේ හර වැඩියෙන් ගැනීමේ වරද. නිවැරදි කිරීම. ඊළඟ එක 5 පස්වෙනි කොටස. මොකද තියෙන්නේ? රුපියල් 15000ක පොලියද ඇතුළුව ගෙවපු 35000ක බැංකු ණය ආපසු ගෙවීම සම්පූර්ණයෙන්ම බැංකු ණය ගිණුමට හර කරලා. ළමයි බැංකු ණයක් ගෙවුවා නම් සාමාන්‍ය බැංකු ණයක් ගෙවුවා නම් ඩබල් එන්ට්‍රි වෙන්නේ මොකද්ද? බැංකු ණයක් ගෙවුවා නම් ඩබල් එන්ට්‍රි වෙන්නේ බැංකු ණය ගිණුම හර මුදල් පාලන ගිණුම බැර 35000යි නේ. මේක හරි. මුදල් පාලන ගිණුමේ සටහන් කරලා හරියට. හැබැයි මේ සම්පූර්ණ 35000ම ණයක් නෙවෙයි. මේ ඔක්කොම බැංකු ණය ගිණුමටයි හර කරලා තියෙන්නේ 35000ම. හැබැයි මේ 35000 ඇතුලේ තියෙනවලු 15000ක පොලියක්. හැබැයි ගෙවපු නිසා මේක බැර කරපේක වරදක් නෑ. හැබැයි මෙතන 15000ක පොලියක් තියනවා කියන්නේ මෙතෙන්ට 15000 යන්න විදියක් නෑනේ. මේ 15000 යන්න වෙන්නේ බැංකු ණය ගිණුමට නෙමේ බැංකු ණය පොලි ගිණුමට. හරියට හරි. එහෙනම් බැංකු ණය පොලි ගිණුමට හර වෙද්දි 15000 මේකෙන් අයින් වෙන්න නම් මේ ගිණුමට මොනව වෙන්න ඕනේද? බැර වෙන්න ඕනේ. එහෙනම් ලියන්න බැංකු ණය පොලි ගිණුම හර බැංකු ණය පොලි ගිණුම හර බැංකු ණය ගිණුම බැර. බැංකු ණය පොලි ගිණුම හර බැංකු ණය ගිණුම බැර. රුපියල් 15000යි. සංලක්ෂය ලියන්න. ණය පොලිය බැංකු ණය ගිණුමට බැංකු ණය ගිණුමට හර කිරීමේ වරද. නිවැරදි කිරීම. හර කිරීමේ වරද නිවැරදි කිරීම. 6.
රුපියල් 32000ක ණයට විකුණුම් ගිණුම් පොත් වලින් අත්හැරිලා තිබුණා. ඒ කියන්නේ මගේ ඇරිලා තිබුණා. ණයට විකුණුම් මගේ ඇරිලා තිබුණා. ළමයි ණයට විකුණුම් මගේ ඇරිලා තිබුණා නම් ඒක ලියන්න ඕනේ නේද? මට කියන්න දරුවෝ ණයට විකුණුම් මගේ ඇරිලා තිබුණා නම් ඒක නිවැරදි කරන ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? ණය ගැති පාලන ගිණුම. එහෙම නැත්නම් වෙළඳ ලැබී යුතු දෙය පාලන ගිණුමට හර වෙලා කොහෙටද බැර වෙන්න ඕනේ? විකුණුම් ගිණුමට. ලියන්න ණය ගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර. ණය ගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර රුපියල් 32000යි. සංලක්ෂය ලියන්න. ණයට විකුණුම් මග හැරීමේ වරද නිවැරදි කිරීම. මග හැරීමේ වරද නිවැරදි කිරීම. ඊළඟ එක මොකද තියෙන්නේ? 12000ක පොලී වියදම පොලී ආදායම් ගිණුමට බැර කරලාලු මුදල් පාලන ගිණුමේ හරි. ළමයි පොලී වියදමක් ගෙවුවා නම් ඩබල් එන්ට්‍රිය වෙන්නේ මොකද්ද? පොලී වියදම් ගිණුමට හර වෙලා මුදල් පාලන ගිණුමට බැර වෙනවා. පොලී වියදම් ගිණුමට හර වෙලා මුදල් පාලන ගිණුමට බැර වෙන්න ඕනේ. කීයද තියෙන්නේ? 12000යි. මෙහෙමනේ වෙන්න ඕනේ. මේකේ හරි. මේකේ ලියලා නැහැ. හැබැයි මේගොල්ලෝ කරලා තියෙන්නේ මොකද්ද? පොලී ආදායම් ගිණුමට මොනව කරලාද? බැර කරලා. මේක වැරදි. මේ වරද හරි ගස්සන්න මොකද කරන්න ඕනේ? මේ ගිණුමට මේ වරද හරි ගස්සන්න මේ ගිණුමට මොකද කරන්නේ? හර කරන්න ඕනේ. මේක හරි දෙත් මේ ගිණුමට මොකද කරන්න ඕනේ? හර කරන්න ඕනේ. එහෙනම් දෙකේම එකතු කොහෙටද බැර කරන්නේ? අවිනිශ්චිත ගිණුමට. ලියන්න පොලී ආදායම් ගිණුම හර 12000යි. පොලී ආදායම් ගිණුම හර 12000යි. පොලී වියදම් ගිණුම හර 12000යි. පොලී වියදම් ගිණුම හර 12000යි. අවිනිශ්චිත ගිණුම බැර. අවිනිශ්චිත ගිණුම බැර 24000යි. පොලී වියදම් ගිණුම හර 12000යි. පොලී ආදායම් ගිණුම හර 12000යි. දෙකේම හර කියලා ලියන්න. කොහෙටද බැර වෙන්නේ? අවිනිශ්චිත ගිණුම බැර 24000යි. සංලක්ෂය ලියන්න. පොලී වියදම පොලී ආදායම් ගිණුමට බැර කිරීමේ වරද නිවැරදි කිරීම. බැර කිරීමේ වරද නිවැරදි කිරීම. බැර කිරීමේ වරද නිවැරදි කිරීම. ගිණුමක් ගහගන්න මොන ගිණුම කියලාද? අවිනිශ්චිත ගිණුම කියලා. ගිණුමක් ගහගන්න අවිනිශ්චිත ගිණුම කියලා. ටී ගිණුමක්. පළවෙනි එකේ අවිනිශ්චිත තිබ්බද? නැහැ. දෙවෙනි එකේ අවිනිශ්චිත තිබ්බද? නැහැ. තුන්වෙනි එකේ අවිනිශ්චිත තිබ්බද? ඔව්, බැර පැත්තේ තිබ්බා. බැර නෙමෙයි, හර පැත්තේ තිබ්බා. මොකක් කියලාද? කාර්යාල උපකරණ කියලා. කීයද තිබ්බේ? 54000යි. තුන්වෙනි එකේ තිබ්බේ. හතරවෙනි එකේ තිබ්බා මොන පැත්තේද? හර පැත්තේ. මුදල් පාලන කියලා. කීයද තිබ්බේ? 1000යි. හර පැත්තේ තිබ්බේ. ඊළඟට පස්වෙනි එකේ තිබුණේ නැහැ. හයවෙනි එකේ තිබුණේ නැහැ. හත්වෙනි එකේ තිබුණා මොන පැත්තේද? බැර පැත්තේ. මොකක් කියලාද? පොලී වියදම් කියලායි. පොලී ආදායම් කියලායි.
පොලී වියදම් කියලයි පොලී ආදායම් කියලයි කීය ගානේද රුපියල් 12000 ගානේ. රුපියල් 12000 ගානේ. රුපියල් 12000 ගානේ. මේ පැත්ත කීයක් තියෙනවද? 55000යි. මෙතන කීයක් තියෙනවද? 31000ක් තියෙනවා. මේක දානවා මොකක් කියලාද? ඉදිරියට ගෙන ගිය ශේෂය කියලා. ඉදිරියට ගෙන ගිය ශේෂය කියලා කීයක්ද? 31000යි. ඉදිරියට ගෙන ගිය ශේෂය කියලා කීයක්ද? 31000යි. ඉදිරියට ගෙන ගිය ශේෂය කියලා 31000යි. අඩුපාඩු හදාගන්න ඉක්මනින්. ඉක්මනින් අඩුපාඩු හදාගන්න. 13 වෙනි එකට පොදු ජනරේ රූල් කරන්න රූල් කරේ නැති අය ඊටාම ඉක්මනින් 13 වෙනි එකට පොදු ජනරේ රූල් කරපු නැති අය ඊටාම ඉක්මනින් වෙලා ගන්න එපා. ඉක්මන් කරන්න. right අන්තිම ගානේ උත්තරේ චෙක් කරමු. අන්තිම ගාන අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ homework එකේ අන්තිම ගාන 13. පොදු ජර්නලයක් ගහගත්තනේ පළවෙනි ජර්නල් සටහන. මොකද තියෙන්නේ කලින් ගෙවූ කුලී ගිණුමේ පැවති 5000ක ආරම්භක ශේෂය කුලී ගිණුමේ 50000ක් ලෙස දාලා තිබුණා. ළමයි කලින් ගෙවූ කුලිය කියන්නේ වත්කමක්නේ. වත්කමක තියෙන්නේ මොන ශේෂයක්ද?
හරශේෂය. එතකොට හරශේෂය 5000 ගිණුමේ දාලා තිබේ කලින් ගෙවූ කුලී උනත් කුලී ගිණුමෙම තමයි දාන්නේ. කුලී ගිණුමෙමයි. ඒතර කුලී ගිණුමේ ශේෂය දාන්න ඕනේ 5000 හරශේෂය. හැබැයි මෙන්න මෙතන 5000 දාන්න ඕන වෙනුවට මේගොල්ලෝ කුලී ගිණුමේ දාලා තිබිලා තියෙන්නේ කීයද? 50000යි. ඒ කියන්නේ වැඩිපුර දාලා. එහෙනම් මේ වරද නිවැරදි කරන්න කුලී ගිණුමට මොනව කරන්න ඕනේද? බැර කරන්න ඕනේ. කොහෙටද එහෙනම් හර වෙන්නේ? අවිනිශ්චිත ගිණුම. ලියන්න ලියමු නැති අය. අවිනිශ්චිත හර කුලී ගිණුම බැර. අවිනිශ්චිත හර කුලී ගිණුම බැර රුපියල් 45000යි. රුපියල් 45000යි. සංලක්ෂය ලියන්න. කුලී ගිණුමේ ශේෂය. කුලී ගිණුමේ ශේෂය වැඩියෙන් ගැනීමේ වරද. කුලී ගිණුමේ ශේෂය වැඩියෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. වැඩියෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. ඊළඟ එක විකුණුම් ගිණුමේ එකතුව 8000ක් අඩුවෙන් අරන් තිබුණා. විකුණුම් ගිණුමේ එතකොට පැහැදිලිව කියලා තියෙනවා වරද වෙලා තියෙන විකුණුම් ගිණුමේ ජර්නලේ නෙමෙයි. විකුණුම් ගිණුමේ. හැබැයි ළමයි මොන පැත්තේද කියලා නැහැනේ. මම කියන්නේ විකුණුම් ගිණුමේ ශේෂය තියෙන්නේ මොන පැත්තේද? බැර පැත්තේ. එහෙනම් බැර පැත්ත තමයි අඩුවෙන් අරන් තියෙන්නේ. එහෙනම් බැර පැත්ත අඩුවෙන් අරන් තියෙනවා නම් නිවැරදි කරන්න විකුණුම් ගිණුමට මොනව කරන්න ඕනේද? බැර කරන්න ඕනේ. කොහෙටද එහෙනම් හර කරන්න වෙන්නේ? අවිනිශ්චිත ගිණුමට. එහෙනම් ලියන්න විකුණුම් ගිණුම බැර වෙද්දී අවිනිශ්චිත ගිණුම හරණය වෙන්නේ. ලියන්න අවිනිශ්චිත ගිණුම හර විකුණුම් බැර 8000යි. අවිනිශ්චිත හර විකුණුම් බැර 8000යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. විකුණුම් අඩුවෙන් ගැනීමේ වරද. විකුණුම් අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. විකුණුම් අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. තුන්වෙනි එක කාර්යාල ප්‍රයෝජනයට 25000කට ගත්ත ගෘහ භාණ්ඩ ටික. ගෘහ භාණ්ඩ ගිණුමට දෙපාරක් හර කරලා තිබලා තියෙනවා. බැර සටහන හරියි. ගෘහ භාණ්ඩ ගිණුමට දෙපාරක් හර කළා. එතකොට වැරද්ද වෙලා තියෙන්නේ ගෘහ භාණ්ඩ ගිණුමේ විතරයි. එහෙනම් මේ දෙපාරක් හර පෙරප එකක් අයින් කළා දැම්මම හරියි. එහෙනම් ලියන්න ගෘහ භාණ්ඩ බැර වෙද්දි කොහෙටද හර වෙන්නේ? අවිනිශ්චිත ගිණුම. එහෙනම් ලියන්න අවිනිශ්චිත ගිණුම හර ගෘහ භාණ්ඩ ගිණුම බැර. අවිනිශ්චිත ගිණුම හර ගෘහ භාණ්ඩ ගිණුම බැර. කවුරුහරි ලීබඩු ගිණුම බැර කිව්වත් කමන්නේ. අවිනිශ්චිත ගිණුම හර ගෘහ භාණ්ඩ ගිණුම බැර. සංලක්ෂය ලියන්න. ගෘහ භාණ්ඩ ගිණුමට දෙවරක් හර කිරීමේ වරද එවන දෙවරක් ගැනීමේ වරද නිවැරදි කිරීම. දෙවරක් ගැනීමේ වරද නිවැරදි කිරීම. 4 AB Brothers වෙත සිදු කළ 2,50,000ක ණයට විකිණීමක් ගිණුම් පොත් වලින් සම්පූර්ණයෙන් අත්හැරිලා තිබුණා. දරුවෝ ණයට විකුණපු එකක් අත්හැරිලා නම් ලියලම නැහැනේ. එහෙනම් ওই ණයට විකුණුම් එක ලියන්න ඕනේ. මට කියන්න ණයට විකුණුම් එක ලියන ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ දරුවෝ? ණය ගෙති පාලන ගිණුම. ඒ කියන්නේ වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර වෙලා කොහෙටද බැර වෙන්නේ? විකුණුම් ගිණුම බැර. ණය ගෙති පාලන හර විකුණුම් බැර. සංලක්ෂය ලියන්න. වටිනාකම 2,50,000යි. සංලක්ෂය ලියන්න. ණයට විකුණුම්. ණයට විකුණුම්. ණයට විකුණුම්. මග හැරීමේ වරද. මග හැරීමේ වරද නිවැරදි කිරීම. මග හැරීමේ වරද නිවැරදි කිරීම. 5
2500ක් වූ දුරකථන බිල ගෙවපු එක. දුරකථන බිල ගෙවපු එක. මුදල් පාලන ගිණුමේ හරියට ලියලා තිබුණාට දුරකථන වියදම් ගිණුමට දාලා තිබුණේ 500ක් විදියට. දරු දුරකථන ගෙවුවා නම් දුරකථන ගිණුමට හර වෙන්න ඕනේ නේද 2500ක්. හැබැයි 2500ක් හර වෙන්න ඕනාට දුරකථන ගිණුමට හර වෙලා තිබිලා තියෙන්නේ කීයද? 500යි. මුදල් පාලන ගිණුමේ හරිලු. එහෙනම් දුරකථන ගිණුමේ හර පැත්තට තව කීයක් දාන්න ඕනේද? 2000ක් දාන්න ඕනේ. එහෙනම් ලියන්න ඩබල් එන්ට්‍රිය දුරකථන බිල් ගිණුම හර රුපියල් 2000යි. කොහෙටද බැර වෙන්නේ? අවිනිශ්චිත ගිණුම බැර. දුරකථන බිල් ගිණුම හර රුපියල් 2000යි. අවිනිශ්චිත ගිණුම බැර රුපියල් 2000යි. සලක්ෂය ලියන්න. ගෙවූ දුරකථන වියදම. ගෙවූ දුරකථන වියදම. ගෙවූ දුරකථන වියදම. දුරකථන බිල් ගිණුමට 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 අඩුවෙන් ගැනීමේ වරද. අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. ඊළඟට 6 රුපියල් 2500ක පොලී වියදම 5200ක් ලෙස පොලී ආදායම් ගිණුමට බැර වෙලා තිබුණලු. දරු පොලී වියදමක් ගෙවුවා නම් පොලී ගිණුමට මොකද වෙන්න ඕනේ? පොලී වියදම් ගිණුමට හර වෙන්න ඕනේ. කොච්චරක්ද? 2500ක්. පොලී වියදම් ගිණුමට හර වෙන්න ඕනේ 2500ක්. බැර වෙන්න ඕනේ කොහෙටද? මුදල් පාලන ගිණුමට බැර වෙන්න ඕනේ 2500ක්. මේකනේ වෙන්න ඕනේ. නමුත් මේගොල්ලෝ වෙලා තියෙන්නේ මේක දාලා තියෙන්නේ කොහෙවත් යන පොලී ආදායම් ගිණුමකට. බැර කරලා තියෙනවලු 5200ක් විදියට. මේක සම්පූර්ණ වැරදි. හැබැයි මේක හරියට ලියලාලු. මුදල් පාලන ගිණුමේ හරිලු. මුදල් පාලන ගිණුමේ හරි. ඔකේ හරි කියලා කියන්නේ නැහැ. ඒක හරි. ඒක කියන්නේ නැහැ වරදක් වෙලා තියෙනවා කියලා. මේක වැරදි. ළමයි මේ වැරද්ද හරි ගස්සන්න මේ ගිණුමට මොකද කරන්න ඕනේ? හර කරන්න ඕනේ. මේ වරද හරි ගස්සන්න මේකට දාන්න ඕනේ. මොකද මේකට දාලා නැහැ 2500. එහෙනම් මේක හර මේකත් හර මේ දෙකේම එකතුව කොහෙටද බැර වෙන්නේ? අවිනිශ්චිත ගිණුම බැර. ලියන්න පොලී වියදම් ගිණුම හර 2500. පොලී වියදම් ගිණුම හර 2500යි. පොලී ආදායම් ගිණුම මේක අයින් කරන්න එපා. පොලී ආදායම් ගිණුම හර 5200යි. පොලී ආදායම් ගිණුම හර 5200යි. අවිනිශ්චිත ගිණුම බැර දෙකේම එකතුව බැර වෙනවා. අවිනිශ්චිත ගිණුම බැර කීයද වෙන්නේ? 7700යි. අවිනිශ්චිත ගිණුම බැර 7700යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. පොලී වියදම පොලී ආදායම් ගිණුමට පොලී වියදම පොලී ආදායම් ගිණුමට බැර කිරීමේ වරද නිවැරදි කිරීම. 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 අන්තිම එක 7 මේ අවුරුද්දේ ගොඩනැගිලි ෂය ගිණුම් පොත්වල සටහන් වෙලා නැහැලෝ. ළමයි ගොඩනැගිලි ෂයවල ඩබල් එන්ට්‍රිය මොකක්ද? අපි පොදු ජර්නල් එකේ කතා කළා. ගොඩනැගිලි ෂයවල ඩබල් එන්ට්‍රිය මොකද්ද? ගොඩනැගිලි ෂය ගිණුම හර ගොඩනැගිලි ෂය වෙන් කිරීම ගිණුම බැර. ලියන්න ගොඩනැගිලි ෂය ගිණුම හර
ගොඩනැගිලි ෂය ගිණුම හර. ගොඩනැගිලි ෂය වෙන්කිරීම් ගිණුම බැර. ගොඩනැගිලි ෂය ගිණුම හර ගොඩනැගිලි ෂය වෙන්කිරීම් ගිණුම බැර. රුපියල් 1,50,000යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. ගොඩනැගිලි ෂය. ගොඩනැගිලි ෂය. ගොඩනැගිලි ෂය. මග හැරීමේ වරද. මග හැරීමේ වරද. නිවැරදි කිරීම. ගොඩනැගිලි ෂය මග හැරීමේ වරද නිවැරදි කිරීම. මග හැරීමේ වරද නිවැරදි කිරීම. ගොඩනැගිලි ෂය මග හැරීමේ වරද නිවැරදි කිරීම. ඊළඟ එකට යන්න. හරිද? එච්චරයි ජර්නල් සටහන අහලා තියෙන්නේ. දැන් මේ අහගන්න. දැන් අපි සාකච්ඡා කළේ වැරදි නිවැරදි කිරීම එකේ වැරදි නිවැරදි කිරීම එකේ හරිද? වැරදි නිවැරදි කිරීම එකේ ප්‍රධාන කොටස් පිළිබඳව. වැරදි නිවැරදි කිරීම එකේ ප්‍රධාන කොටස් පිළිබඳව එහෙම නැත්නම් සිද්ධාන්ත අභ්‍යාස පිළිබඳව. එතකොට ඔයගොල්ලන්ට තව අභ්‍යාස 6ක් 7ක් අපි දෙනවා ඊළඟ ඔන්ලයින් එකට කලින් දවසක් හෝ දෙකක් ඇතුළත. ඔයගොල්ලෝ මොනවා කරන්න ඕනේද? එක දවසක් ඇතුළත මේ ටික හදන්න ඕනේ. ලියා ගන්න අභ්‍යාස අංක ටික අභ්‍යාස අංක 15 අභ්‍යාස අංක 18 අභ්‍යාස අංක 20 අභ්‍යාස අංක 22 15 18 20 22 24 27 සහ අභ්‍යාස අංක 28 අභ්‍යාස ටික අපි ඊළඟ ඔන්ලයින් එකෙන් සාකච්ඡා කරනවා. ඊට කලින් ඊටම ඉක්මනින් අද දවසේම ඔය ටික මොනව කරන්නද අවසන් කරන්නට. අපි හෙට වෙනකොට ඔයගොල්ලන්ට ඊළඟ ඔන්ලයින් එක දෙනවා. ඕකේ අභ්‍යාස ටික සාකච්ඡා කරමු. මොකද අපිට විශාල වැඩ ප්‍රමාණයක් තියෙනවා දරුවෝ. මොකද හේතුව ගොඩාක් අය හිතන් ඉන්නවා මේ 15 වෙනිදා ඉඳලා සාමාන්‍ය පරිදි පන්ති ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා. අපි ප්‍රාර්ථනා කරනවා එහෙම කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. නමුත් මේ රටේ තියෙන අවිනිශ්චිත තත්ත්වයත් එක්ක අපිට ඒක 100% බලාපොරොත්තු වෙන්න බෑ. මොකද දැන් රටේ අවදානම පහ වෙලා ගියත් හරිද 100% ඒ අවසරය ලැබෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා එහෙම තියාගෙන අපි වැඩ ඉතුරු කරගෙන මේව කරන්න ඕනේ. අපි ගෙදර ඉන්න ළමයා එහෙම නැත්නම් තාම පන්තියට ආපු නැති ළමයා ගැන නෙමෙයි හිතන්නේ. පන්තියට ඇවිල්ලා ඉන්න ඕගොල්ලෝ අනිත් අයට වඩා ඉදිරියෙන් සිටිය යුතුයි කියන මතේ ඉඳගෙන තමයි අපි මේ සෑම වැඩ කටයුත්තක්ම කළේ. ඔයගොල්ලෝ දන්නවා සමහර පන්ති තියෙනවා අපි ඔන්ලයින් එක ආරම්භ කරපු නොවැම්බර් මුල කරපු මාතෘකා තමයි දැන් අනිත් පන්ති වල යන්නේ. ඒතකොට නොවැම්බර් මුල කරපු මාතෘකා දැන් මේ වෙනකොට අපි ඔන්ලයින් 35කට වඩා වැඩි ප්‍රමාණයක් කරලා තියෙනවා. එතකොට ඒ කියන්නේ අපි සෑහෙන ඉස්සරහා අපි සෑම අභ්‍යාසවලම එමෙතන සෑම ඒකකයකම අතිවිශාල ප්‍රශ්න ප්‍රමාණයක් සාකච්ඡා කරලා සේකට අදාළ සියලුම පාස් පේපර්ස් ටික සාකච්ඡා කරලා අපි අවසන් කරලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට ගිණුම්කරණයේ අතිශයින් වැදගත් නිබන්ධනය ඊළඟට ඔයගොල්ලන්ට දීලා තියෙනවා. අතිශයින් වැදගත් නිබන්ධනය ඒ තමයි දරුවෝ මූල්‍ය ප්‍රකාශන. එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් කියන එහෙම නැත්නම් මූල්‍ය ප්‍රකාශන එහෙම නැත්නම් අපි කියනවා මොනවද? ගැළපීම් සහිත අවසාන ගිණුම්. ගැළපීම් සහිත අවසාන ගිණුම්. ඒ කියන්නේ ඕගොල්ලන්ට ලාභ ප්‍රකාශයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයයි ගැළපීම් සහිතව හදන්න. මොකද ඔයා O level වලදී කලේ ගැළපීම් 3යි. O level වලදී කලේ ගැළපීම් 3යි. ඔයා AAT එකේදී කලේ ගැළපීම් 5යි. නමුත් A level එකේදී අපි ගැළපීම් 15ක් නැත්නම් 16ක් සවිස්තරාත්මකව සාකච්ඡා කරමින් හරිද අපි අවසාන ගිණුම් මාතෘකාව ගිණුම් කරන සංකල්ප කොටසත් එක්ක අපි සවිස්තරාත්මකව සාකච්ඡා කරමින් කතා කරනවා. එහෙමනම්
අපි අද දවසේ වැඩ කොටස් ටික අවසන් කරමු. ඔයාලට හෝම්වර්ක් 7ක් දුන්නා. ඒක අද දවසේම ඔයා මොනව කරන්නද වැඩ ටික අවසන් කරන්න. right. එහෙමනම් ආයෙත්